සභාව පිළිබඳ අපි මේ මොහොතේදී කතා කරන්නේ ඇයි කියන කාරණය මම හිතන්නේ කෙටියෙන් පැහැදිලි කළ යුතුයි. ඇත්තටම වෛද්‍ය සභාව කිව්වහම මේ රටේ පුරවැසියන්ට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ වෛද්‍යවරුන් ඉන්න සභාවක් කියලා. නමුත් ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. මේ සභාව නියෝජනය කරන්නේ වෛද්‍යවරු වුණාට මේක වෛද්‍යවරුන්ගේ සභාවක් නෙමෙයි. ඇත්තම තත්ත්වය ගත්තොත් එහෙම වෛද්‍ය සභාව පිහිටවලා තියෙන්නේ ව්‍යවස්ථාපිත ආයතනයක් විදිහට පාර්ලිමේන්තු පනතක් කරා පිහිටවලා තියෙන්නේ මේ රටේ රෝගී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න. මොකද වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නියාමනය කිරීම, එතනින් බිහි වෙන වෛද්‍යවරුන්ගෙන් රෝගීන්ට සාධාරණ ඉෂ්ට වෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පිහිටවලා තියෙන තාක්ෂණික ආයතනයේ එහෙම නැත්නම් ව්‍යුහය තමයි වෛද්‍ය සභාව කියන්නේ. ඒ නිසා වෛද්‍ය සභාව තුළ නිසි සංහිතියක් තියෙන එක, වෛද්‍ය සභාව තුළ හරි පුද්ගලයෝ ඉන්න එක, වෛද්‍ය සභාවේ සභාපතිවරයා මේ රටේ ජනතාවට වග කියන්න පුළුවන්, මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහතික කරන්න මුල් වෙලා කටයුතු කරන, තමන්ගේ පෞද්ගලිකත්වයට වඩා තමන්ගේ තනතුරේ වගකීම් සහගතව ඉෂ්ටු කරන පුද්ගලයෙක් වීම රටේ රෝගී ජනතාවට කරන සාධාරණයක් වෙනවා. රජයේ වෛද්‍යාරික සංගම විදිහට අද අපිට ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියන්න සිද්ධ වෙලා තියෙන්නේ වර්තමාන වෛද්‍ය සභාවේ සමහර ක්‍රියාකාරීකම් සහ විශේෂ සභාපතිවරයාගේ ක්‍රියාකාරීත්වය හරහා ඒ දේ බැලූ බැල්මට අපිට පේන්නේ නැති තත්ත්වයේ යටතේ. ඒතර අපි දැක්කා මේකේ ආරම්භය තමයි රාජසේනරත්න යුගය. රාජසේනරත්න යුගය තුල අපි දැක්කා, තමුන්නාසලා දැක්කා, රට දැක්කා වෛද්‍ය සභාව කියන්නේ මේ රටේ NGO ඒජන්තවරුන්ගේ න්‍යාය පත්‍රවලට අවශ්‍යතාවයන් වලට කුසල් පෙරේරා වගේ NGO න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන සමහර මාධ්‍යවේදීන් කියලා හඳුනාගත්ත අයගේ අවශ්‍යතා ඉෂ්ට කරන ඒ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන මහාචාර්යවරු තමයි රාජසේනරත්න වෛද්‍ය සභාවට පත් කළේ. ඒතකොට ඒකේ දිගුවක් තමයි අද දක්වා අපිට නිවැරදි කරන්න බැරුව මේ ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මේ වෛද්‍ය සභාව තුළ අර ෂෙනාල් කියපු විදිහට ඇමතිවරයාට පත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා, සභාපතිවරයා පත් කිරීම බලය ඇමතිවරයාට තියෙනවා. ඒතකොට අපිට අහන්න තියෙන එක කතාවක් තියෙනවා. ඒ තමයි මේ රාජිත් සේනාරත්න ඇමතිවරයා පත් කරපු සභාපතිවරයෙක්, රාජිත් සේනාරත්න ඇමතිවරයා තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ඉන්න අය පත් කළා වෛද්‍ය සභාවට. ඒ සියලු දෙනාම කොහොමද වර්තමානයේ රජයක් වෙනස් වෙලා සෞඛ්‍ය ඇමතිවරයෙක් වෙනස් වෙලා ඉඳද්දිත් මේ සභාව තුළ සදාචාරාත්මක විදිහට තමන්ගේ තනතුරු වල ඉන්නේ? ඒ අයට එහෙම සදාචාරාත්මක අයිතියක් තියනවද? මොකද මේ අය අපි දකින විදිහට ඒ අය හඳුනන්නේ රාජිත් සේනාරත්නගේ භාෂාව. ඒ අය හඳුනන්නේ රාජිත් සේනාරත්නගේ න්‍යාය පත්‍රය. ඒ අය හඳුනන්නේ රාජිත් සේනාරත්න දුන්න ඉලක්කයක් ඔස්සේ වැඩ කිරීම. එතකොට ඒ වගේ පිරිසක් නම් වෛද්‍ය සභාව තුළ මේ රාජිත් සේනාරත්න ඇමතිවරයා පත් කරලා තියෙන්නේ. ඒ අය කොහොමද? අපි දන්නේ ඊළඟ ආණ්ඩුවේ කවුද මේ පත් කරන ආණ්ඩුවේ කැබිනට් ඇමති ධූරයේ සෞඛ්‍ය අමාත්‍ය ඉස්ලාමේ කවුරුපත් වුණත්, පවිත්‍රා ඇමතිතුමියපත් වුණත්, වෙන කෙනෙක්පත් වුණත් අපිට ඒකට අනුගත වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ, බරපතල ප්‍රශ්නේ මේ මොහොතේ තියෙනවා. මොකද වෛද්‍ය සභාව පිහිටවලා තියෙන්නම තාක්ෂණික ව්‍යුහයක් විදිහට පත්වන ඇමතිවරයා කවුරු වුණත් ඒ ඇමතිවරයාට හරි නිවැරදි තාක්ෂණික මඟ පෙන්වීම සිද්ධ කරන්න. ඒකට රාජිත් සේනාරත්න තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න වෛද්‍ය සභාවට පත් කරපු සභාපතිවරයෙක්. ඒ නියෝජිතව සමහරක් දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමාගේ රජයක සෞඛ්‍ය ඇමතිවරයෙකුට උපදෙස් දෙන්නේ කොහොමද? ඊට වඩා හොඳයි රාජිත් සේනාරත්න තමන්ගේ දැන් මේ පත් කරලා තියෙන ඒ වෙනුවට තමන් ඇවිල්ලා වාඩිලා හිටියනම් ඊළඟට පත් වෙන සෞඛ්‍ය ඇමතිවරයාට හෝ වරියට උපදෙස් දෙන්න. මොකද ඒ අය හඳුනන්නේ ඒ භාෂාව, ඒ න්‍යාය පත්‍රය, ඒ ඉලක්ක. ඒ නිසා තමයි අපි ඊටාම පැහැදිලිව කියන්නේ මේ අයට ව්‍යවස්ථානුකූල වෛද්‍ය සභාවේ වෛද්‍ය ආඥාපනත අනුව කළ හැකි දේවල් තියෙනවා. ඒ නිසා ඒ සියල්ල අමතක කළත් සදාචාරාත්මකව මේ අයට මේ තනතුරු වල රැඳිලා ඉන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි මේ මොහොතේ මතු කරනවා. එතනින් එහාට ගියාට පස්සේ අපේ ලේකම්තුමා කිව්ව විදිහටම වෛද්‍ය සභාව තුළ නිසි සංවිධානයක් තියෙන එකේ වැදගත්කම. වෛද්‍ය සභාව 25 දෙනෙක් ඉන්න ඕන නම් ඒකෙන් පුරප්පාඩු 4ක් තියෙනවා නම් ඒ පුරප්පාඩු සඳහා ඡන්ද විමසීම කරන්න කියලා පවිත්‍රා සෞඛ්‍ය ඇමතිතුමිය නියෝග කළා. දැන් මාස 6ක් 7ක් ගත වුණා නා ආණ්ඩුව 2019 නොවැම්බර් මාසේ පිහිටවනවත් එක්ක තමයි සෞඛ්‍ය ඇමතිතුමිය කිව්වේ මේ සංවිධානය සම්පූර්ණ කරන්න කියලා. අද වෙනකන් මේ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු කළා නැහැ. ඒක හිතාමතාම ප්‍රමාද කරමින් තියෙනවා. ඒ නිසා
ඒ සංහිතිය සම්පූර්ණ කිරීම හරහා ඒ නිවැරදි සංහිතියක් ස්ථාපිත වෙන එක තමයි වළක්වලා තියෙන්නේ. අනිත් එක වෛද්‍ය සභාවේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම තමයි මේ සභාපතිවරයා ඇතුළු මේ කණ්ඩායම කරමින් ඉන්නේ. ඒ නිසා ඊටාම් පැහැදිලිව අපි මේ මොහොතේ පත් වෙන සෞඛ්‍ය ඇමතිවරයා හෝ ඇමතිතුමියට අපි කියනවා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ නිසා තමයි මේ ආසන්නම සිදුවීම් දෙකක් අපි කතා කරන්නේ. එකක් ඇබර්ඩීන් වෛද්‍ය පීඨයක් රටට එන්න යන කාරණේ සම්බන්ධයෙන් පහුගිය කාලේ තුර රට තුර හඬක් ආවා. එතකොට එතෙන්දී වෛද්‍ය සභාවේ සභාපතිවරයා හැසිරිච්ච විදිහ මොකක්ද කියන කාරණේ. දෙවෙනි කාරණේ අපි ගත්තාම මෑතකදී මම හිතා අරුණ පුවත්පතට වෛද්‍ය සභාවේ සභාපතිවරයා දුන්නු සම්මුඛ සාකච්ඡාවක් හරහා සිද්ධ කළ තිබිච්ච ප්‍රකාශ. දැන් එතුමා කියනවලු ඒවා තමන්ගේ පෞද්ගලික ප්‍රකාශ කියලා. නමුත් අපි දැක්කේ වෛද්‍ය සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය කියන නමින් තමයි මේ ප්‍රකාශ දීලා තිබුණේ. ඒතකොට දැන් කියන්න බෑ මම පෞද්ගලිකව දුන්නේ කියලා. එහෙම කියන්නේ හැකියාවකුත් නැහැ සදාචාරයකුත් නැහැ. ඒ නිසා විශේෂයෙන් මේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපි වෛද්‍ය සභාවේ ලේකකාධිකාරීවරයාට ලිපි දෙකකින් දැනුම් දුන්න ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න කියලා. දැන් මාසයකට වැඩි තාම වෛද්‍ය සභාව පැත්තෙන් රජ වෛද්‍යාරින් සංගමයට කිසිදු පිළිතුරක් නැහැ. දැන් මේ විදිහට වගකීම් විරහිතව වැඩ කරන්න වෛද්‍ය සභාවකට පුළුවන්ද? ලේකකාධිකාරීවරයෙකුට පුළුවන්ද? අපි ලිපි දෙකකින් දැනුම් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් තමන්ගේ මතය ප්‍රකාශයටපත් කරන්න. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ රටේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න තියෙන පිළිහිටවල තියෙන ස්ථාපිත කළ තියෙන සභාවක් නම් වෛද්‍ය සභාව. ඒ සභාව හරහා එක් එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් එළියට දාන්න ඉඩ දෙන්න බෑ. මොකද වෛද්‍ය සභාව ලියාපදිංචි වෛද්‍යවරුන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් 95ක් විතර ප්‍රමාණයක් ඉන්නේ රජ වෛද්‍යාරින්ගේ සමාජිකයෝ. ඒ නිසා තමයි ඒ අය මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් ඉන්නේ. අපේ තියෙන ශාඛා සංගම් 122කින් සියල්ලම පාහේ. මේ වෙනකොට වර්තමාන සභාපතිවරයාට එරෙහිව විශ්වාසයේ භංග වීම සම්බන්ධයෙන් අදාළ යෝජනා එවලා තියෙනවා. පහුගිය මාසෙ තිබිච්ච අපේ සංගමේ මධ්‍යම කාරක සභාවේ සියල්ල අනුමත වුණා. ඒ අනුව තමයි විධායක සභාව මධ්‍යම කාරක සභාව එකඟතාවයේ සහිතව තීරණය කළේ. තවදුරටත් මේ රාජිත් සේනාරත්නගේ න්‍යාය පත්‍රය වෛද්‍ය සභාව තුළ ක්‍රියාත්මක කරන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒක කෙසේ හෝ පරාජය කළ යුතුයි. අපිට ඒ සම්බන්ධයෙන් වෘත්තීය සමිතියක් විදියට ගන්න තියෙන බරපතලම අවිය සමහර විට අපිට පාවිච්චි කරන්න සිද්ධ වෙයි රජයේ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා නම්. ඒ නිසා ඊටාම පැහැදිලිව අපි මුලින්ම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා පත්වෙන සෞඛ්‍ය ඇමතිතුමා හෝ ඇමතිතුමියගෙන් ඉල්ලනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න. විශේෂයෙන් වර්තමාන සභාපතිවරයාගේ මේ රාජිත සේනාරත්න හිත ඇති න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් ඒ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න පූර්ණ බලති කමිෂන් සභාව පත් කරන්න කියන ඉල්ලීම. ඒතකොට අපි ලෑස්ති රජ වෛද්‍යාරින් සංගම විදියට අපි ළඟ ඒ තොරතුරු සියල්ල තියෙනවා. එකින් එක මේ තොරතුරු ඉදිරිපත් කරන සභාපතිවරයාට විරුද්ධව නැගලා තියෙන චෝදනා සම්බන්ධයෙන් ඒ සියලු තොරතුරු සහිතව අපි ලෑස්ති කමිෂන් සභාවට ඇවිල්ලා සාක්ෂි දෙන්න. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලනවා ජනාධිපතිතුමාගෙන් සහ පත්වෙන සෞඛ්‍ය ඇමතිතුමාගෙන් හෝ තුමියගෙන් කරුණාකරලා පූර්ණ බැලති කමිෂන් සභාව පත් කරන්න. වෛද්‍ය සභාව නැවත වරක් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන රාජිත් සේනාරත්නගේ න්‍යාය පත්‍රයෙන් බැහැරවන සභාවක් බවට පත් කරන්න ඒ කමිෂන් සභාව හරහා කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරන්න කැමතියි. බොහොම ස්තුතියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න. සේරම 5 දිනක්. ඔව් මෙහෙමයි. මෙච්චර කාලයක් පහුගිය කාලය තුල ඇත්තටම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු කවුරුවත් දැන් අපි හොඳම උදාහරණේ සයිටම් නඩු තීන්දුව ගන්නකො සයිටම් නඩු තීන්දුවේ තැන් ගණනාවක තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට රාජිත් සේනාරත්න විසින් කළ යුතුව තියෙන නමුත් නොකළ දේවල් සමහරක් නිසා මේ වගේ නඩු තීන්දුවක් දෙන්න සිද්ධ වුණා. උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විදියට එස්.පී. දිසානායක ලක්ෂ්මන් කිරියල්ල විසින් කළ යුතුව තිබුණු නමුත් නොකළ දේවල් නිසා මේ වගේ නඩු තීන්දුවක් දෙන්න සිද්ධ වුණා. ඊටාම් පැහැදිලි මෙතන කොහෙද පක්ෂග්‍රාහීත්වය තිබුණේ කියලා. එතනින් එහාට ගිහිල්ලා තමයි රාජිත් සේනාරත්න මේ රටේ ඉතිහාසයේ මේ වෛද්‍ය ආඥා පනත 1920 ගණන් වල හදනකොට කිසි කෙනෙක් කල්පනා කරන්නේ නැතුව ඇදින් රාජිත් සේනාරත්න වගේ සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මේ රටට පහළ වෙයි කියලා. එතකොට මේ රටේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරු කවුරුවත් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ හිටපු අයවත් තමන්ගේ පන්ති සගයන්වත් වෛද්‍ය සභාවට පත් කළේ නැහැනේ තමන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න.
මොන දේ වුණත් දැන් මේ රටේ පෞසි ඇමති වෙලා සෞඛ්‍ය ඇමතිතුමා ඉඳලා තියෙනවා, නිමල් සිරිපාල සෞඛ්‍ය ඇමති වෙලා ඉඳලා තියෙනවා, ඊගාවට අපි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති වෙලා තියෙනවා. ඒ කවුරුවත් මේ විදිහට වෛද්‍ය සභාව හැල්ලු කරලා කටයුතු කළේ නැහැනේ. අනිත් පැත්තේ වෛද්‍ය සභාව දුන්න උපදේශ වලට පිටින් ගිහිලා කටයුතු කළෙත් නැහැනේ. දැන් සයිටම් නඩු තීන්දුවේ පැහැදිලිවම කියන්නේ වෛද්‍ය සභාව සයිටම් එක පරීක්ෂා කරන්න කමිටුවක් යවලා ඒ කමිටුවේ වාර්තාවක් දුන්නා. නමුත් ඒ කමිටුවේ වාර්තාවට රාජ්‍ය සේනාවට අත්සන් කළේ නැහැ. වෛද්‍ය සභාව තියෙන්නේ ඇමතිවරයාට උපදෙස් දෙන්න නම්. උපදේශක් දුන්නාම ඒකට අස්සන තියලා ඒක නීත්‍යානුකූල කිරීම ඇමතිවරයාගේ වගකීම. ඒක කළේ නැහැ. ඒ தත්ත්වයට වෛද්‍ය සභාව ගෙන ඒම හරහා තමයි ඒ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වීම හරහා තමයි මේ පත්වෙච්ච අය සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ අය තවමත් මැතිවරණ තියන්නේ නැතුව මේ රටේ දේශීය වෛද්‍ය පීඨ වලින් බිහි වෙන වෛද්‍යවරුන් හැල්ලුවට ලක් කරමින් කටයුතු කිරීම හරහා නැවත ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය සේනාරත්නගේ අර ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කැම්පේන් එක. එහෙම නැත්නම් ස්ථාවරව තියෙන පද්ධති බිඳ දැමීමේ ක්‍රියාකාරීත්වය. ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් අපි කතා කරන්නේ. ඒකයි ඒ අයට අපි කියන්නේ පැහැදිලිවම මේ සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ කරුණාකරලා ඒ අයට වගකීමක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. පාර්ලිමේන්තු මැතිවරණයේ වෙලාවේදී අපි ජනතාවට කිව්වා මෙන්න මේ ගුණාංග තියෙන අපි දසවැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළා ජනතාවට. මෙන්න මේ ගුණාංග තියන අය පත් කරගන්න කියලා. අපි දැක්කා සමහර දිස්ත්‍රික්කවල ජනතාවේ අලුත් අයට අවස්ථාව දීලා මනාප වැඩි කරලා එහෙම පත් කරලා තියෙනවා. නමුත් අපි ඒ එකකින්වත් අපි 100%කින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. මොකද මේ ආණ්ඩුවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපිට යම් යම් බලපෑම් අපේ මතය ප්‍රකාශ කරන්න පුළුවන් වුණාට ඒක ඇතුලේ පාලනයට සම්බන්ධ වෙන පිරිසක් නෙමෙයි රජයේ වෛද්‍යාරික සංගමය කියන්නේ. එතන තීන්දුව తీරන ගන්නකොට සෞඛ්‍ය ඇමතිවරයා කවුද, අධ්‍යාපන ඇමතිවරයා කවුද, මේ රටේ ආර්ථිකය හසුරුවන්නේ කවුද, ඒ සියල්ල රජයක් විසින් ගත යුතු ප්‍රතිපත්තියේ තීන්දුව. නමුත් එතෙන්දී අපි පාදක කරගත්ත කාරණා පෙන්වලා දෙන්නේ අපිට පුළුවන්. මොකද අපිට මෙතන අධිකාරී බලයක් නැහැ. අපි වෘත්තීය සමිතියක්. ඒ නිසා ඉදිරි ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති කවුද, දැනට සෞඛ්‍ය ලේකම් කෙනෙක් ඉන්නවා, එතුමා වෙනස් වෙනවද නැද්ද, අලුත් කෙනෙක් එනවද, ඒ සියල්ල රජයේ විසින් ගත යුතු ප්‍රතිපත්තියේ තීන්දුව. නමුත් අපෙන් විමසීමක් කළොත් එහෙම අපි හිතමු රජයේ වෛද්‍යාරික සංගමයේ ඇහුවොත් සෞඛ්‍ය ඇමති කොයි වගේ කෙනෙක්ද වෙන්න ඕන කියලා ඒ සම්බන්ධයෙන් අපිට මතයක් ඉදිරිපත් කරන්න පුද්ගලයෝ නෙමෙයි. නමුත් තිබිය යුතු ගුණාංග මොනවද කියන එක සම්බන්ධයෙන් අපිට මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ලේකම් දුර වැනි අවස්ථාවක් හිමි වුණොත් සමාජිකත්වයට ඔබ හිතනවද මේ රටට වැදගත් ලෙස ක්‍රියාත්මක වීමේ හැකියාවක් කියන්නේ? නෑ මේක මෙහෙමනේ දැන් හංගල ගහන්න දෙයක් නෑනේ. දැන් අහන්නේ අපේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මැතිතුමාගේ නම දැන් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝම කිව්වනේ එතුමාගේ නම යෝජනා කළා එතුමා තමයි අයින් කළේ කියලා. එතකොට මං හිතන්නේ අපි එතෙන්ට ඉලක්ක කළා මේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මැතිතුමාට සෞඛ්‍ය ලේකම් තනතුරු දුන්නොත් රටට හොඳක් වෙයිද සෞඛ්‍යයට හොඳක් වෙයිද කියලා අපි ඉහළින්ම කියනවා මේ රටේ සෞඛ්‍ය මීට වඩා හොඳ තැනකට ගේන්න. මේ රටේ සෞඛ්‍ය පද්ධතිය වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි සමස්ත හෙද අතුරු වෛද්‍ය මහජන සෞඛ්‍ය අතුරු සියලු දෙනාට යහපතක් කළ සෞඛ්‍ය පද්ධතිය උඩට ගෙන්න හැකියාව කැපවීමේ සියල්ල එතුමා සතුව තියෙනවා. ඒතර ඒක දෙනවද නැද්ද කියන එක රජය විසින් තීරණය කළ යුතු දෙයක්. ඉතින් මම දන්නේ ඒක සම්බන්ධයෙන් මොන වගේ තීරණයද කියලා. මොකද දැනටත් අපිට හොඳ සෞඛ්‍ය ලේකම් කෙනෙක් ඉන්නවා. එතකොට එතුමා මම දන්නේ එතුමා තාවකාලිකව දාවේ ඉදිරියට ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේ මේ වෙලාවේදී පැන නගින්නේ නැහැ. මොකද සෞඛ්‍ය ලේකම් කෙනෙක් ඉන්න හින්දා. නමුත් යම්කිසි අවස්ථාවකදී අනුරුද්ධ පාදිනී මැතිතුමාට සෞඛ්‍ය ලේකම් තනතුරු ලැබෙනවා නම් ඒක මම හිතන්නේ වෛද්‍යවරු විදිහට අපිට නෙමෙයි මුළු රටටම වෙන යහපතක් අපි දකින විදිහට.